Trial version. 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 Trial version.
ඉලක්කමක් විදියට ගත්තා. Trial ඉලක්කම version. විතරක් ගත්තොත් පහේ ඉලක්කම තමයි අගටම ඉන්නේ. Trial වම් version. පැත්තෙන් අගම ඉන්නේ පහේ ඉලක්කම. දකුණු පැත්තේ අග ඉන්නේ කවුද? Trial version. දකුණු පැත්තේ අග දෙපැත්තේ. හරි. සංඛ්‍යා රේඛාව Trial version. මෙන්න මේක වම් පැත්තක් දකුණු පැත්තක් අපිට ගන්න පුළුවන්. වම් පැත්තේ සහ දකුණු Trial පැත්තේ version. ඉන්න අය පිළිවෙලින් ගත්තොත් එක්කෙනෙක් ඉන්නවා රින පහ අනිත් කෙනා හතර. හරි. Trial version. මේ සංඛ්‍යා රේඛාව ගන්න පුළුවන්. අපේ ඉලක්කම් ටික තියෙන්න ඕනේ මේ Trial version. ගාන මේ ගාන ලකුණු කරන්න නම් අපි මෙතන Trial version. ඉලක්කම් ටික ඔක්කොම තියෙන්න ඕනේ. ඔක්කොම කියන්නේ මේ වම් පැත්තේ Trial version. ඉන්න සංඛ්‍යාව සහ දකුණු පැත්තෙන් ඉන්න සංඛ්‍යාව තියෙනවා. Trial version. අඩුම තරමේ ඒකවත් එන්න සංඛ්‍යා රේඛාවක් එන්න ගන්න ඕනේ. මේක ඍණ 4 දක්වා මට අඳින්න. Trial version. 4 දක්වා එන්නොත් මට ඍණ 5 කියන කෙනාව සලකුණු කරන්න බෑ මේ සංඛ්‍යා. Trial version. එහෙනම් මෙන්න මේ වගේ සංඛ්‍යා රේඛාවක් ඇති. ඔයගොල්ලත් අඳ ගන්න ප්‍රමාණවත්නේ. Trial version. සංඛ්‍යා රේඛාවක් ගන්න. ඒකට කොටු දෙකෙන් දෙක යන්න පුළුවන් වෙයි. Trial version. දෙකෙන් දෙක යන්න. ඔයගොල්ලෝ රූලේ Trial version. රූලින් එහා පැත්තට පාවිච්චි කරන්න. මේ ගන්න රූලින් එහා පැත්තට පාවිච්චි. Trial version. දැන් මේක මම ලකුණු කරන්නේ. Trial version. විතර ගන්නවා. මේක Trial version. මුලින්ම පළවෙනි සංඛ්‍යාව මුලින් ඉඳන් Trial version. පළවෙනියටම හම්බ වෙන්නේ ඍණ. පළවෙනියට කියන්නේ මම දීපු ඉලක්කම් කොටේ පළවෙනි Trial version. ඍණ 3. හරි. දෙවෙනි සංඛ්‍යාව ධන 4. Trial version. මගහැරෙන්නේ නැහැ නේ. ධන 4. Trial version. ඍණ 2යි. ඊට පස්සේ බිංදුව. Trial version. ඊට පස්සේ ඍණ 5ට යනවා. Trial version. ඊට පස්සේ ධන 2ට එනවා. මේවා අගේ ලියන්න Trial version. මේක ළඟ අගේ ලියන්න ඕනේ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේක කොහොමද ලකුණු කරලා දිනනවද දන්නවා මේ දේවල්. Trial version. ABC වගේ දාලා දුන්නොත් තමයි මේක පොඩ්ඩක් පැටලෙන්නේ. හරි. Trial version. එහෙනම් සංඛ්‍යා රේඛාවේ Trial version. මේ දේවල් ලකුණු වෙනවා. හරි. Trial version. Trial version. Trial version. Trial version. Trial version. අපි මෙතෙන්දී ඊළඟට කරන්නේ නිකිල සංසන්දනය. Trial version. නිකිල සංසන්දනය කිව්වහම මේ අපි බලනවා Trial version. කවුද පොඩි කියලා. ඒක තමයි මෙතන කතා කරන්නේ. ලියා ගන්න නිකිල සංසන්දනය. Trial version. මාතෘකාව නිකිල සංසන්දනය. Trial version. Trial version. Trial version. මේකේ ඔයගලන්ට පේනවා ඇති බලන්න නිකිල සංසන්දනය කියන්නේ. දැන් අපි Trial version. ධන පැත්තෙන් ගත්තොත් නම් දන්නවා අනිවාර්යයෙන්ම මෙතන දීලා තියෙන උදාහරණ Trial version. සලකුණක් දාලා දීලා තියෙනවා. ඒතර මේ සලකුණ හඳුනා ගන්නත් ඕනේ ඔයගොල්ලෝ. Trial version. මේවා මේ වචනයෙන් කියවන්න එනවා. හරි. Trial version. මෙයාට කියන්නේ අසම්. Trial version. හරි. ඒතර නිකිල සංසන්දනය කියලා මාතෘකාව ලියා ගන්න. එතකොට Trial නිකිල version. සංසන්දනය කරන්නේ දෙන්නේ සංසන්දනය කරන්න දෙන්නේ ඉන්නවා. හරි. Trial version. කෙනෙකුට වඩා කෙනෙක් විශාලද කෙනෙකුට වඩා කෙනෙක් කුඩාද කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. Trial version. ඒතර ඉලක්කම් දෙකක් දුන්නාම කවුද ලොකු එක්කෙනා කවුද පොඩි කෙනා. Trial ඉතින් version. අපිට නිරූපණය කරන්න පුළුවන් සංකේත වලින්. හරි දැන් මට වචනයකින් Trial version. මෙන්න මේ වචනයෙන් දෙනවා Trial version. දෙනවා සංකේත ඇසුරින් මේ තුනේ ඉලක්කම සංකේත වලින් තමයි දාලා තියෙන්නේ. හරි. Trial version. සංකේතයක් ඇසුරින් තුනේ ඉලක්කම දාලා තියෙන්නේ. Trial version. පහ එකතු කිරීම පහ එකතු වචනයෙන් දෙනවා පහ එකතු කිරීම 7. Trial version. මම ලියන්න ඕන සංකේතය. හරි. ඔන්න සංකේත පාවිච්චි කළා. ඔය වචනෙන් දුන්න කෙනා Trial version. උත්තරේ ගන්නේ පහ එකතු කිරීම 7 ලියන්න කියලා. හරි. මෙන්න මේ විදිහට Trial version. ඔයගලන්ට ලියන්න කිව්වොත් පහ එකතු කිරීම 7. ඒතර මම ලියන්නේ මේ විදිහට Trial version. වචනෙන් දුන්නොත් සංකේත ඇසුරෙන් ඔය විදිහට මම ලියන්නේ. හරි. ඒ වගේ Trial version. තියෙනවා මෙන්න මේ වගේ ලකුණු දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ
Trial version. හරි. මෙන්න මේ දෙක ඇසුරෙන් තමයි අපි සංසන්දනය කරන්නේ. Trial මේකට version. කියනවා මේ ලකුණු වලට අසමානතා ලකුණු. හරි. එතකොට Trial version. දැන් අපි මේකට නම් දෙකක් තියෙනවා. හැබැයි මේ දෙන්න Trial version. කෙනෙක් නෙමෙයි. හරි. මේ දෙන්න එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ. මේගොල්ලන්ට නම Trial version. එයාට මම දෙනවා වඩා විශාලයි කියලා මම කියනවා එයාට. හරි. Trial වඩා version. විශාලයි. එතකොට මේකේ නම වෙනස් වෙන්නේ නැහැ. හරි. මේකේ නම Trial version. වෙනස් කරන්න බෑ. හරි. වඩා Trial version. තව විශාල Trial version. වඩා විශාල. එතකොට එක්කෙනෙක් වඩා විශාල නම් අනිත් කෙනා Trial version. වඩා කුඩා. හරි. ඉතින් මේක Trial version. මැදට දාන්නේ හොඳයි. කියන්නේ අපි මොකක් හරි වචනයක් මැදට තමයි මේක දාන්නේ. Trial version. මේක එතකොට පටලව ගන්න එපා. මතක Trial තියාගන්න version. කියන්න මේක. හරි. මේක මතක තියාගන්න මේ සංකේත දිහා බැලුවාම Trial version. මේක පාඩම් කරගන්න පුළුවන්. Trial version. එතකොට මේකේ බලන්න මම ලියාගෙන ඉන්නේ. Trial version. මේ පැත්තින් නම් ලියාගෙන කොහොමනේ අපි ලියන්නේ. වමේ ඉඳන් දකුණට Trial ලියන්නේ. version. එතකොට බලන්න හම්බ වෙන්නේ කට ඇරිච්ච පැත්ත මුලින් ලියලා කට ඇරිච්ච පැත්තනේ. Trial හම්බ වෙන්නේ. version. කට ඇරිච්ච පැත්ත හම්බෙලා ඊට පස්සේ වෙහිච්ච පැත්ත. කට ඇරිච්ච පැත්ත අපි දානවා වඩා විශාල. Trial version. දිනවා කියන්නේ මේකේ මේ විදිහට ඇරලා දිනවා කියන්නේ මේ පැත්තට Trial version. ලොකු ඉලක්කමක් ලියන්න පුළුවන්. හරි. වැහිච්ච පැත්තට ලියන්නේ අපි කුඩා ඉලක්කම. Trial version. කට ඇරිච්ච පැත්තට ලියන්නේ ලොකු ඉලක්කම, වැහිච්ච පැත්තට ලියන්නේ කුඩා ඉලක්කම. Trial version. හරි. එතකොට මේක අපි දාලා ලිව්වොත් ඉලක්කමකට ඉලක්කම නෙමෙයි ඉලක්කම්. Trial version. හරි. මෙන්න මේ විදිහට මට මේක අරගෙන ලියන්න පුළුවන් වෙනම Trial version. 5. අනේ මම ගන්න 7. Trial version. කොහොම දාලා තිබුණොත් මේ විදිහට හරි ඔය විදිහට දාලා තියෙනවා. හරි. Trial මේ version. විදිහට දැම්මොත් 7 තමයි මේ සංසන්දනයේදී ඉන්න ලොකු ඉලක්කම. කට ඇරිච්ච පැත්ත Trial version. ඊට පස්සේ ලියන්න ඕනේ 7ට වඩා අනිවාර්යෙන්ම අනිත් පැත්තෙන් කුඩා Trial සංඛ්‍යාවක් version. වෙන්නම ඕනේ. හරි. ඒතකොට 7ට වඩා කුඩා 6 ලියන්න පුළුවන්. Trial version. 4 3 Trial version. 1 බිංදුව පිළිවෙලට යනවා නේද? බලමු අපි සංඛ්‍යා රේඛාව Trial version. ගන්න. හරි. ඒකට ඔයගලන්ට තවත් පැහැදිලි. ඉතින් මම 4 Trial version. මේ ගන්න. සංඛ්‍යා රේඛාවක් ගත්තාම ඊට වඩා Trial කුඩා version. සංඛ්‍යා තමයි එහා පැත්තෙන් ලියන්න ඕනේ. හිස්තැන්ට ගැලපෙන සංඛ්‍යාව ලියන්න කිව්වොත් හරි. Trial version. හිස්තැන්ට ගැලපෙන සංඛ්‍යාව මෙම සංඛ්‍යා රේඛාවෙන් ලියන්න කිව්වොත් මේකේ මේ Trial version. 4 ගන්න මේකේ 4ට ධන පැත්තට 4 නෙදී. හරි. Trial version. මේක ලියන්න කිව්වා. මෙම සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ලියන්න. Trial version. එතකොට මේකේ ඉතලෙකුත් ගන්න තවත් පැහැදිලි වෙයි. Trial version. Trial version. දැන් මම ගියහදී කතා Trial කරා version. සංඛ්‍යා රේඛාව කියනකොට මේට වඩා කුඩා සංඛ්‍යා කොහෙද ඉන්නේ කියලා. හරි. Trial version. ගත්තාම කුඩා සංඛ්‍යා ඉන්නේ වමේද දකුණේද? හරි. එතකොට මම තීරණය කරා Trial version. එතන මම ගිය සටහනේ දුන්නා යම් සංඛ්‍යාවකට Trial වම් version. පැත්තේ ඉන්න සංඛ්‍යාව යාට වඩා කුඩායි. එතකොට 4ට වම් පැත්තේ ඉන්නේ මේ සංඛ්‍යාව. හරි. Trial version. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. එතකොට වම් පැත්තට ඕන තරම් යන්න. අනිවාර්යයෙන්ම ලියන්න Trial ඕනේ version. මේකේ අනිත් පැත්තට කට වැහිච්ච පැත්තට. මේකේ මම කට ඇරිච්ච පැත්ත සහ කට Trial version. කියලා නම් කරගන්න. හරි. ඒක පහසුවට අපේ පහසුවට නම් කරගන්න. කට වැහිච්ච Trial පැත්ත version. ලියන්න ඕනේ. අනිවාර්යයෙන්ම 4 ඉලක්කමට වම් පැත්තේ ඉන්න සංඛ්‍යාව Trial version. ලියන්න ඕනේ. හරි. එතකොට මට ලියන්න පුළුවන් මේකට ලියන්න Trial ඉලක්කම version. ලියන්න පුළුවන්. මොන සංඛ්‍යාවක්ද බලන්නද? එතකොට අර ඉදයි ගියහම පාස් කරගෙන යන්නේ 3 ඉලක්කම Trial version. ඊට පස්සේ 1 බිංදුව ඊට පස්සේ ඍණ 1 අපි ඍණ 1 Trial version. හරි ඍණ 2 තියෙනවා හරි ඍණ 3 Trial version. මේ සංඛ්‍යා රේඛාවේ ඍණ 4 තියෙනවා හරි Trial version. ඍණ 5 එතකොට මේකෙන් දැන් Trial version. එක්කිනා අඩු එක්කිනා තෝරගන්න පුළුවන් මෙතන දැන් 5 ඉලක්කම ගත්තාම 4ට වඩා නිකන් ලොකුයි වගේ Trial version. ඍණ 5 තියෙනවා එතකොට ඍණ 5 4ටත් අනික වම් පැත්තෙන් ඉන්නේ Trial version. ඍණ 5 කියනාගේ 4ට වඩා උඩයි. හරි. එතකොට මේක අපි Trial කියවන version. ආකාරයකුත් තියෙනවා. කියවන ආකාරය මේක සටහන් වෙන්නේ 4
Trial version. පහට වඩා විශාලයි. මෙන්න මෙයාව මේ සංකේතේ නම එන්න ඕනේ. අනිවාර්යයෙන් මේ සංකේතේ Trial version. මේකට වඩා කුඩායි කියලා දාන්න බෑ. මේක අනිත් පැත්තට කියන්න බෑ. හරි? මේක කියවන්න Trial version. සාමාන්‍යයෙන් ලියන්නේ වමේ ඉඳන් දකුණට ලියාගෙන යන්නේ මේ මුලින්ම හත. Trial version. ඊළඟට මේක ලිව්වා. ගන්න ඍණ පහනේ. එතකොට අපි වමේ ඉඳන් කියවගෙන ඉන්නවා. Trial version. ඍණ පහට වඩා මෙන්න මෙයාගේ සංකේතේ නම හරියටම දෙන්න ඕනේ. Trial version. හරි? හරි ලියාගන්න එහෙනම් මේ මෙන්න මේ කොටස ලියන්න. Trial version. නිකිල Trial version. සංසන්දනය කිරීමේදී නිකිල දෙකක් එහෙම ලියන්න. නිකිල දෙකක් සංසන්දනය කිරීමේදී Trial version. නිකිල දෙකක් සංසන්දනය කිරීමේදී Trial version. Trial version. Trial version. Trial version. ඒතකොට එකිනෙකට වෙනස් ඒවා අපි ගන්නෙ. හරි සමානයව ගත්තොත් ඉතින් සමානයි කියලානේ. Trial ගන්නෙ. version. හරි. නිකිල දෙකක් සංසන්දනය කිරීමේදී Trial version. අසමානතා ලකුණු Trial version. අසමානතා ලකුණු Trial version. භාවිතා කරයි. අසමානතා ලකුණු භාවිතා කරයි. Trial version. Trial version. එතකොට අසමානතා ලකුණු කියන්නේ ඒ සංකේත දෙක අපි හඳුන්වනවා. Trial version. හරි. ඒතර අසමානතා ලකුණු ඊට යටින් ලියා ගන්න. අසමානතා ලකුණු වලට මෙන්න Trial මේ version. සංකේතය දැම්මා. එයා ඉස්සරහින් ලිව්වා ඉරක් ගහලා චුට්ටක් ඉස්සරහින් ඉරක් ගහලා ලිව්වා. Trial version. මෙයාට කියන නම වඩා විශාලයි. මෙන්න මේක සටහන් Trial කරගන්න. version. බලන්න. කළු පාටින් දාලා තියෙන කෙනයි දම් පාටින් දාලා Trial තියෙන version. වඩා කුඩා කියන සංකේත දෙක. මේවට කියන්නේ අසමානතා ලකුණු. Trial version. දුන්නා අසමානතා ලකුණු දෙක නම් දෙක Trial version. යගේ නම් දෙක සටහන් කරගන්න. Trial version. මේ දෙක සටහන් කරගන්න ඕනේ. Trial version. මේකට නිකිලේ Trial version. හරි. කොහොමද මේකට නිකිලේ යොදන්නේ කියලා බලමු. මේ සංකේතයක් ගත්තොත් Trial version. ගන්න. හරි. Trial version. මෙන්න මේ සංකේතය Trial ගත්තොත් version. අනිවාර්යයෙන්ම මෙයාගේ වම් අත පැත්තෙන් ඕනේ විශාල Trial version. යන්න. දැන් පල්ලෙයන් සටහන් කරගමු. Trial version. විශාල නිකිලය. හරි. විශාල නිකිලය තමයි කට ඇරිච්ච Trial පැත්තට version. එන්නේ. හරි. කට ඇරිලා වෙයිල. මේකෙන් ලොකු පැත්ත හොර Trial version. කට ඇරිච්ච පැත්ත තමයි විශාල පැත්ත ගන්න. නිකිලය. Trial version. එතකොට මේ පැත්තට විශාල නිකිලය එනකොට Trial version. ඊළාට හොයාගන්න පුළුවන් මොකද්ද ලියන්නේ කියලා. හරි. මෙතන විශාල නිකිලය එන්නේ. Trial version. ආගත්‍රේ නම් එනවා කුඩා නිකිලය. හරි. යා පැත්තට කුඩා Trial නිකිලය version. සටහන් කරන්න. කුඩා නිකිලය. හරි. Trial version. මේක සටහන් කරන්නේ ඊට පල්ලෙන් අර මම දුන්න සංකේත දෙකට පල්ලෙන් මේ Trial version. එකක් අනිත් එක අනිත් සංකේතය අනිත් පැත්තට හරවලා දැම්මොත් Trial version. උකට මේ සංකේතය පාවිච්චි කරොත් දෙවෙනි සංකේතය. Trial version. හරි. එතකොට එයාගේ කට ඇරිච්ච වැහිච්ච පැත්තට යන්නේ. Trial version. මේක විතරයි එන්නේ. හරි. Trial version. නිකිලයි විශාල නිකිලයි ඉන්නේ. පැති දෙක වෙනස් වෙන්නේ නැහැ. Trial version. පල්ලෙයන් සටහන් කරගන්න. ඒක කොටුවක් ඇතුලේ දාගන්න. හරි. Trial version. දාලා දින එක කොටුවක් ඇතුලට දාගන්න. හරි. Trial version. මේ රතු පාටින් සටහන් කරලා තියෙන එක කොටුවක් ඇතුලට Trial version. හරි. ඒකට පටලව ගන්න එපා. Trial version. ධන ඍණ කියන ඒවා මෙතන කතා කරන්නේ නැහැ. Trial version. විශාල කියලා මේ ධන සංඛ්‍යාව ලියන්න ඍණ සංඛ්‍යාව ලියන්න කියලා කිව්වේ නැහැ. හරි එහෙම කියන්නේ Trial version. ඉලක්කම් අනුව මේකේ දාන පැත්ත වෙනස් වෙනවා. හරි? Trial version. මේක ඉලක්කම එකම පැත්තට ඉන්නේ නැහැ. දීලා දින ඉලක්කම් අනුව විශාල Trial නිකිලය version. ලියන්න ඕනේ. කට ඇරිච්ච පැත්තට කට වෙහිච්ච පැත්තට ලියන්න ඕනේ කුඩා නිකිලය. Trial version. හරි. Trial version. හරි. එතකොට මෙන්න මේක Trial version. පල්ලෙහාන් තියෙන කොටස මම සටහන් කරන්න කිව්වේ. හරි.
මේ කොටස් තමයි සටහන් කරන්න දුන්නේ වඩා විශාල කියන කෙනයි වඩා කුඩා කියන සංකේතය මම හඳුන්වන්න දුන්නා. හරි. ඊළඟට බලමු මේ ඉලක්කමකට කොහොමද මේක දාන්නේ කියලා. ඉලක්කම් දෙකකට කොහොමද මේක යොදන්නේ කියලා බලමු. හරි. ඉලක්කම් දෙකකට කොහොමද යොදන්නේ කියලා බලමු. හරි. එතකොට මේක කියවන ආකාරයකුත් තියෙනවා බලමු මේක. හරි. එතකොට උදාහරණ දාගමුකෝ. උදාහරණ ටිකක් දාගමු. සංකේත ටිකක් ගත්තොත්. හරි. මේක යටතේ උදාහරණ. හරි. දැන් මේ සංකේත දුන්නා විතරනේ මම. හරි. මම මේකේ මෙයා වයින් කරනවා. මේ නිල් පාට සංකේතෙට මම ඉලක්කමක් දුන්නොත් 8 කියලා. හරි. එක පැත්තකට 8 ලිව්වොත් අනිත් පැත්තේ ලියන්න ඕනේ අනිවාර්යෙන්ම 8ට වඩා කුඩා ඉලක්කමක්. එතකොට දන්න ඉලක්කමක් 8ට වඩා කුඩා බිංදුව තියෙනවා, 1 තියෙනවා, 2 3 මම මෙතන දාන සංඛ්‍යා ගැන විතරයි කතා කරන්නේ. හරි. ඒතර මම ලියන්න පුළුවන් 5. හරි. ඒතර තව ලියන්න පුළුවන් උදාහරණ. මේක පල්ලෙහාට ලියන්න. හරි. මේකෙන්ම ටිකක් කතා කරමු. හරි. මෙයාවම ගන්නවා. මේ නිල් පාට එක්කෙනා ගත්තොත් තව එක්කෙනෙක් ලිව්වොත් මම ලියනවා මේකේ 2. එහෙනම් 2ට වඩා කුඩා සංඛ්‍යාවක් ලියන්න කිව්වොත් මම ලියනවා අත ඉන්නවා 1 ඉන්නවා බිංදුව ඉන්නවා. හරි. නැත්නම් මම බිංදුව ලියනවා. හරි. තව එකක් ලියන්න කිව්වොත් හරි. දැන් කෙනෙක් මේ පැත්තේ ලියලා තියෙනවා බිංදුව. ඔන්න දැන් මෙතන ඉඳන් තමයි ඔන්න ආයිත් ඉලක්කම් ටික පොඩ්ඩක් පැටලෙන්නේ. අපි බලමු මේකේ. එතකොට මම සංඛ්‍යා රේඛාවක් එතන ළඟට ගන්නවා. හරි. බිංදුව කියලා කෙනෙක් ලියලා තියෙනවා. හරි. දැන් බිංදුවට වඩා කුඩා සංඛ්‍යා හොයා ගන්න ඕනේ. එහෙනම් බිංදුවේ ඉඳන් ගමන් කරන්න ඕගොල්ලෝ. බිංදුවේ ඉඳන් වම් පැත්තට ගමන් කරන්න. බිංදුවේ ඉඳන් වම් පැත්තට ගමන් කරන්න. හරි. බිංදුවේ ඉඳන් යන්නේ වම් පැත්තට. බිංදුව ඉන්නවා මෙතන. වම් පැත්තට යනකොට හම්බ වෙනවා ඊට වඩා කුඩා සංඛ්‍යා. ඊට වඩා කුඩා සංඛ්‍යා හම්බ වෙනවා. එතකොට යන්නේ බලන්න මට හම්බ වෙනවා බිංදුව අතහැරලා මේ රතු පාට ඉර ගියපු රේඛාව රතු පාට ඊතලයේ ගියපු පැත්තේ තියෙන ඉලක්කම්. එතකොට මට ඕනෑම ඉලක්කමක් ලියන්න පුළුවන් මේ පැත්තේ ඉන්න. ඕනෑම ඉලක්කමක් ලිව්වහම අනිවාර්යයෙන්ම ඍණ සංඛ්‍යාවක් ලියන්න වෙන්නේ. මට ලියන්න වෙන්නේ මම ලියන්න ඍණ 5 නැත්නම් ඍණ 3 ලියන්න. හරි. මේ වගේ ওই රතු පාට ඉරට අයිති වෙච්ච ඕනෑම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. මෙන්න මේ ඊතලයේ යනකොට එයාට හම්බ වෙච්ච සංඛ්‍යා ඕනෑම එකක් ගන්න පුළුවන්. මම එකකින් ගත්තා ඍණ 3 කියන සංඛ්‍යාව. හරි. ඊට පස්සේ තව එකක් ලියන්නම්. හරි. එතකොට තව උදාහරණයක් ගත්තොත් මේකේ මම ඍණ 5 ගත්තොත් අනිවාර්යෙන්ම ඍණ 5 ඉලක්කමට දැන් මේකේ මේ සංඛ්‍යා රේඛාවේ නම් එතන ඉහාට ඉලක්කම් ලකුණු කරලා නැහැනේ. එතකොට ඔයගොල්ලෝ ඒ උනාට දන්නවා ඍණ 5ට එහා පැත්තේ ඉන්නේ කවුද? ඍණ 5 ඍණ 6 ඍණ 5ට එහා පැත්තේ ඉන්න මම සංඛ්‍යා කීපයක් ලිව්වොත් හරි ඍණ කිව්වොත් ඍණ 6 ඉන්නවා ඍණ 7 ඍණ 8 ඍණ 9 ඍණ 10 ඍණ 11 හරි. එතකොට ඉලක්කම ලොකු කරගෙන ඉලක්කම වැඩි කරගන්න. අනිවාර්යෙන් මෙතන කුඩා සංඛ්‍යාවනේ දාන්න ඕනේ. ඉලක්කම ලොකු කරගන්න ඍණ දාලා ලිව්වහම ඉබේටම මේක කුඩා සංඛ්‍යාවක් වෙනවා. හරි. ඉලක්කම ලොකු කරගන්න කියන්නේ මේකේ දැන් කුඩා සංඛ්‍යාවක් ලියන්න ඕනේ. කට වෙච්ච පැත්තට මම ලියන්න කිව්වේ කුඩා සංඛ්‍යාව. මම මෙතනට 9 ලියන්න. ලියලා ඍණ දාන්න ඕනේ. කුඩා කරන්න ඔන්න ඍණ දැම්මා. හරි. ওই විදිහට සටහන් කරන්න පුළුවන්. හරි. මේක සටහන් කරගන්න උදාහරණ. ඊට පස්සේ කොළ පාට එක්කෙනාට අපි දෙමු ඊළඟට. කොළ පාට එක්කෙනාට අදාළ ඒවා ලියමු. හරි. පැත්තෙන් ලියන්න එපා ඔයගොල්ලෝ වෙනම ලියන්න. පල්ලෙයන් ලියන්න කොළ පාට සංකේතය දාලා මේ යාට අදාළ ඉලක්කම් ටික මම ලියනවා දැන්. හරි. එයාට සංසන්දනය කරනකොට ලියන්න පුළුවන් ඉලක්කම්. හරි. බලන්න. මේකේ මම මෙතනට 5 ඉලක්කම ලියමු. මම මේකෙන්ම ලියන්නම්. 1 ලිව්වොත් එකට වඩා වැඩි සංඛ්‍යාවක් ලියන්න ඕනේ. අනිත් පැත්තට කට ඇරිච්ච පැත්තට. එහෙනම් බලන්න මේ සංඛ්‍යා රේඛාව එකට වඩා මේකේ පේන විදිහට තියෙනවනේ. එක පාස් කරන් යනකොට හම් වෙන සංඛ්‍යා යන්න ඕනේ දකුණු අත පැත්තට යන්න ඕනේ. ගමන් කරනකොට හම් වෙනවා 2 3 4. මම ලියන්න 4. හරි. ඊළඟට තව කෙනෙක් ලියන්න. ඔයාලා පල්ලෙහාට ලියන්න. පැත්තට ලියන්න එපා. හරි.
බිඳුවට වඩා ලොකු බිඳුව ලියලා මෙන්න මේ සංකේතය දෙන්නොත් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ බිඳුවට වඩා වැඩි සංඛ්‍යාවක් ලියන්න ඕනේ මේ සංකේතේ කොළපාට සංකේතේ දකුණු අත පැත්ත. හරි. 3. ඊට පස්සේ ඍණ 3 දුන්නොත් හරි. ඍණ 3 දුන්නොත් අපි කොහොමද ගන්න කියලා බලමු සංඛ්‍යා රේඛාව පැත්තට ගිහිල්ලා. හරි. දීලා සංකේතය දුන්නේ නැහනේ. අන්න සංකේතය ඔන්න දැන් දැම්මා. අනිවාර්යයෙන්ම නා ඍණ 3ට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්න ඕනේ. බලන්න එහෙනම් වැඩි සංඛ්‍යාව යන්නේ යාගේ දකුණු පැත්තේ ඉන්න සංඛ්‍යා ඊට වඩා විශාලයි. එතකොට මට සංඛ්‍යා කීපයක් ලියන්න කිව්වොත් මට ලියන්න පුළුවන් ඍණ 2. හරි. ඍණ 2 ලියන්නත් පුළුවන්. හරි. ඊට වඩා විශාලයව මේ ලියන්න. ඍණ 3ට වඩා විශාලයි. ඍණ 1ත් විශාලයි. මේකට උදාහරණ ටිකක් ලියා ගන්න. ඍණ 1ත් විශාලයි. හරි. ඍණ 3ට වඩා විශාලයි. බිඳුවත් විශාලයි. හරි. බිඳුවත් විශාලයි. එකක් සටහන් කරන්න. ඍණ 3ට වඩා විශාලයි. බිඳුව. මේ විශාල ලකුණ නෙමෙයි මම දාන්නේ කුඩා ලකුණ දාන්නේ. හරි. මේක කියවන ආකාරය බලමු ඉස්සරහට. හරි. මෙන්න මේවා ලියන්න පුළුවන්. හරි. දාලා දිනේවා සටහන් කරගන්න. උදාහරණ මම තව උදාහරණ ටිකක් දෙන්නම් ඒකට. හරි. ඍණ 3ම ගන්නවා. ඍණ 3ත් එක්ක ඊට වඩා විශාල සංඛ්‍යා. එක විශාලයි. 3ට වඩා එක විශාලයි නෙමෙයි ඍණ 3ට වඩා එක විශාලයි කියන්නේ මේ. හරි. ඒකට ඒවා මම දෙන්නේ මේකෙම සංඛ්‍යා කීපයක් දාලා නතර කරන්න. ඍණ 3ට වඩා තව විශාල අය ඉන්නවා. මේව මෙතන දෙකත් විශාලයි. දෙක ඊට පස්සේ තව එකක් ඍණ 3ට වඩා විශාලයි. කියවන ආකාරය නෙමෙයි මම ලියන්නේ උදේ. 3 ඉලක්කමත් විශාලයි. හරි. තව එකක් ලියන්නම්. මේකේ මේ සංඛ්‍යා රේඛාවේ ඉන්න ඔක්කොම ඉලක්කම් ටික මම ලිව්වා මේ. හරි. 4. හරි. සටහන් කරගන්න මේ ඔක්කොම. සටහන් කරගන්න මේ ඔක්කොම. හරි. හරි. මාතෘකාවක් දාගන්න. අසමානතාවක් ඇසුරෙන් අසමානතාවක් ඇසුරෙන් දී ඇති ප්‍රකාශනයක් වචනයෙන් විස්තර කිරීම. මෙන්න මෙයාව වචනයෙන් විස්තර කරන්න යන්නේ මම. හරි. එතකොට මේක ලියලා තියෙන විදියට කියවගෙන ඉන්න ඕන. හරි. මම මේකේ මේ ඉරක් දාලා තින්නේ. හරි. පොඩි ඉරි කැල්ලක් දාලා තින්නේ. ඒක ඉස්සරහෙන් ලියනවා කියන අදහස තියෙන. හරි නැත්නම් මම මෙන්න මේකේ කොහොම දාන්න. නැත්නම් වෙනස් අදහසක් නෙන්නේ. එතකොට මේකේ ලියන්න ඕනේ අපි. හරි. මේක වචනයෙන් විස්තර කරන්න. ලියලා තියෙන පිළිවෙල වෙනස් කරන්න එපා. කියවන ආකාරය අපි බලමු. හරි. එතන මුලින්ම කියවන්නේ මෙතන 8. හරි. 8 කමාවක් දාලා. හරි. 8 කමාවක් දාලා ගන්න අපි ලියමු. 5ට වඩා අන්න එහෙම තමයි ලියන්නේ. හරි. 5ට වඩා ඒක ගත්තේ අපි මේ සංකේතේ වඩා කියන සංකේතෙන් වඩා විශාලයි කියන සංකේතේ. හරි. හරි. එතකොට 8 කමාවක් දාලා ලියන්න ඕනේ නැත්නම් 8 5 කියලා ලියන්න බෑනේ අපිට. එක ළඟ ඉලක්කම් දෙකක් එහෙම මේ එක ළඟ වචනත් ලියන්නේ නෑනේ. හරි. 8 5ට වඩා දැන් මොකද්ද ලියන්නේ මේ සංකේතේ නම ලියන්න ඕනේ. හරි. විශාල වේ. විශාල වේ. හරි. දැන් මේ මෙහෙම කිව්වහම තමයි මේක නිවැරදිම ආකාරය. තව කෙනෙක් හිතන්න පුළුවන් මේක 8 ලොකුයිලු 5ට වඩා. ඒකත් හරිනේ. තව කෙනෙක් කියන්න පුළුවන් 5 කුඩායි 8ට වඩා. 5 කුඩායි 8ට වඩා. එතකොට ඒක මෙතන ලියන්න බෑ. ඒක ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේකේ මෙන්න මෙහෙම දුන්නොත් විතරයි. හරි. මේකේ මාරු කරලා දුන්නොත් ලියන්න පුළුවන්. ඒත් මාරු කරලා මේක ගන්න ඕනේ. මාරු කරලා අරගෙන
එහෙම තිබුණොත් විතරක් ලියන්න පුළුවන්. මේ දෙකම ලියා ගන්න. හරි. මේක එතකොට ප්‍රකාශන දෙකක්. හරි. එතකොට මෙතනට එන්න ඕනේ 5. හරි. මෙතන 5 මෙතන 8 5 ලියලා 8 ලියලා තියෙන්නේ. එතකොට මෙතන වඩා විශාල නෙමේ සංකේතය අපිට තියෙන්නේ වඩා කුඩා කියන සංකේතය තමයි මෙතන තියෙන්නේ. හරි. වඩා කුඩා සංකේතය තියෙන්නේ. එකම උදාහරණය. එකම උදාහරණය කියන්නේ එකම ඉලක්කම් දෙක පාවිච්චි කරලා මම ලිව්වේ. එතකොට මේක සටහන් කරගන්න. මේක අපිට මාරු කරලා ලියන්න බෑ. හරි. 5 එතන 5. හරි. 5 8ට 8ට වඩා කුඩා වේ. බලන්න එතකොට ලියලා තියෙන පිළිවෙලට ඉලක්කම් ටික මම වචන ඇසුරෙන් ලියලා තියෙන්නේ. 5 8 ක්‍රමවත් දාන්න වෙනවා. ක්‍රමවත් දාලා ලියන්න ඕනේ. 5 8ට වඩා කුඩා වේ දෙවෙනි වගන්තිය. පළවෙනි කිනා විස්තර කරලා තියෙන්නේ 8 5ට වඩා විශාල වේ. එතකොට අපේ සංකේතයෙන් නිවැරදි වචනේ දෙන්න ඕනේ. සංකේතයේ නිවැරදි වචනේ. ඒ කියන්නේ මෙන්න මෙයාට හිමි වචනේ දෙන්න ඕනේ. වචනේ මාරු කරන්න බෑ. අදහස එකම වුණත් ලියලා තියෙන එක නිල්ලන්නේ. එතකොට අපිට ඒක මාරු කරලා ලියන්න බෑ. වඩා වැඩි කියලා ලියන්න යන්න එපා. එතකොට අපි මේක අර ලියන භාෂාව වෙනවා. වඩා වැඩි ලොකුයි ඒව ලියන්න එපා. විශාල කුඩා පාවිච්චි කරන්න. හරි. එහමත් දැන් හදිසියෙ ලියාගෙන යනකොට ලොකු පොඩි කියලා දානවා. ලොකු පොඩි ඒව දාන්න යන්න එපා මෙතන. හරි. සටහන් කරගන්න මේක. තව උදාහරණයක් ගමු. මම උදාහරණ කීපයක් දෙනවා ඔයගොල්ලන් අනිත් සටහන් කරන්න ඒක. හරි බලමු. හරි මේ උදාහරණ සටහන් කරලා ඉස්සරහින් ලියන්න ඕනේ. හරි. හරි මේ උදාහරණ මම දාන්නේ එතකොට හිතලා බලන්න වෙනවා ඉලක්කම විතරක් දිහා බලලා හරියන්නේ නැහැ ඉලක්කම ඉස්සරහා ඉන්න ඍණ කියන ලකුණ ගැන පුට්ටක් කල්පනාවෙන් මේකේ උත්තර ලියන්න ඕනේ හරි හරි අපි ලියාගෙන යමු වචනේ. එතකොට මේ තියෙන්නේ මේ සංකේතය අඳුනා ගන්න. හරි පළවෙනියට තියෙන්නේ මම ලියලා නැති කොටේ තියෙන්නේ 3 7නේ. ඒතර මේ සංකේතේ වඩා කුඩා කියන සංකේතය. එතකොට ඒකේ අර්ථය ලියන්න ඕනේ. වඩා කුඩා සංකේතේ පාවිච්චි කරලා ලියන්න. හරි. ඒතර මෙතන පටන් ගමු ලියන්න. මේ ඉස්සරහින් ලියන්න ඕනේ හැම එකක්ම. හරි. මේ වගේ පාවිච්චි කරන්න. හරි. සංකේතයක් පාවිච්චි කරන්න නැත්නම් මට ඉස්සරහින් නිකම්ම ලියන්න බෑනේ. ඒක දාන්න නැත්නම් පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්න. මේකේ ඈඩ් කරලා ලියන්න පුළුවන්. මේ විදිය ටිකක් ඈඩ් කරලා ලියන්න ළඟට ගන්න. මේක ඉස්සරහින් මම ලියන්න. එතකොට මෙතන වඩා කුඩා කියන ඒවා තමයි මෙතන පාවිච්චි වෙන්නේ. මෙතන මම ලියන්නම්. එතකොට ඉලක්කම් ලියලා තියෙන පිළිවෙලට ලිව්වොත් 3. එහෙම ලියන්න ඕනේ. මෙතන 3 ගමාවක් 7ට එම එන්න ඕනේ 7ට කීපයක් ලියනනම් ඉතුරු ඒවා සම්පූර්ණ කරගන්න 7ට වඩා කුඩා වේ
මැද්දෙන් එකක් ලියන්න. මෙන්න මේක. හරි. මෙන්න මේ ඊළඟට මම ලියන්නේ මේ දම් පාටින් දාන හරි. ඒතර සංකේතය හඳුනා ගන්න. සංකේතය වඩා විශාලයි. හරි. වඩා විශාලයි කියන සංකේතය තියෙන්නේ. එතකොට මම මේක ලිව්වොත් 1 නම් ලියලා තියෙන පිළිවෙලට පටන් ගන්න. 1 කමාවක් ඍණ දෙකට අන්න එක නම් අනිවාර්යෙන් ඉතින් දාන්න ඕනේ. ඍණ අනිවාර්යෙන්ම ඍණ කියන එක ලියන්න ඕනේ. හරි. ඍණ මට නයන්න තමයි පැටලෙන්නේ. හරි බලන්න. 1 ඍණ දෙකට වඩා ඒ විදිහට අනිවාර්යෙන්ම ඍණ කියන එක නම් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඒක 2 විතරක් ලියන්න එපා. එතකොට වැරදි කියන වචනේ වැරදි. හරි. ඍණ දෙකට. ඊට පස්සේ අනිවාර්යෙන් වඩා එනවනේ කොහොමද? වඩා. දැන් සංකේතේ නම දෙන්න. සංකේතය නම විශාලයි. විශාල වේ. විශාල වේ. හරි. ඒ වගේ තව එකක් ලියන්න. මේ ඉතුරු ඒවා ඔයගොල්ලන් ලියන්න. හරි. ඊළඟට ලියන්නම් මෙන්න මේ ආ. හරි. කොළ පාටින් දාලා තියෙන කෙනාව ලියන්න. හරි. එතකොට ඍණ 4 ඍණ 3 නේ. මුලින්ම ලියන්න ඕනේ ඍණ 3. ඍණ 3 හරි. ඍණ 3 කමාවක් දාන්න. ඍණ 4 හරි. මේ විශේෂයව මම ලියන්නේ. හිතන්න ටිකක් අමාරු ඒවා තමයි ඔයගලන්ට මේ ලියන්නේ. ඍණ 4ට වඩා 4ට වඩා අදාළ සංකේතය නම දෙන්න. මේ දෙන්නේ වඩා විශාල සංකේතය. විශාල වේ. හරි. ඔය විදිහට සටහන් කරන්න පුළුවන්. හරි. ඊතුරු ඒවා සටහන් කරන්න. මේක තියෙන්නේ ඊළඟ අන්තිම එක තියෙන්නේ ඍණ 5 2ට වඩා ඍණ 5 2ට වඩා ඍණ 5 ඉලක්කම 2ට වඩා මොකද්ද වෙන්නේ කියලා. 2ට වඩා අඩුයි. ඒක තීරණය වෙන්නේ මෙතනින්. හරි. ඍණ 5 ඉන්නේ 2 ඉලක්ක. හරි. ඍණ 5 ඉඳන් 2 ඉලක්කම හොයාගෙන ගියොත් ඉන්නේ ආ දකුණු අත පැත්තේ. එහෙනම් අනිවාර්යෙන්ම ඍණ 5 ඉලක්කමට වඩා 2 ඉලක්කම ලොකු. හරි. මේවා සටහන් කරගන්න ක්‍රමාව දාලා සටහන් කරගන්න ඕනේ. ඍණ කියන එක අනිවාර්යෙන් සටහන් කරගන්න ඕනේ. එක ඉලක්කම විතරක් හරියන්නේ නැහැ. එතකොට මුලින් ඉලක්කම් දෙක ලියලා තියෙන පිළිවෙලට ලිව්වා. ඊට පස්සේ අදාළ සංකේතය ගැලපෙන විදිහට දැම්මා. අදාළ සංකේතයේ නම ගැලපෙන විදිහට දැම්මා. හරි. බලමු එතනින් එහාට ඔයගොල්ලන්ට මේකේ තියෙන ඊළඟට යම් සංඛ්‍යාවකට වඩා කුඩා සංඛ්‍යා සියල්ල ලියා දක්වන්න. අන්න ඒ වගේ ඒවා අහන්න. හරි. දැන් ඔයගොල්ලෝ අභ්‍යාසයේ තියෙනවා මේ හරි වැරදි යොදන්න තියෙනවා. හරි. ඊට පස්සේ වචනයෙන් විස්තර කරන්න තියෙනවා. හරි. ආරෝහණ පිළිවෙලට ලියන්න තියෙනවා. ආරෝහණ පටිපාටිය හඳුනනවනේ. ආරෝහණ පටිපාටිය. හරි. හරි. මේක සටහන් කරගෙන මේකට ඉඩ තියාගන්න. මේක ගෙදර වැඩක් මේක ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. මේකෙන් මගෙන් බලන්න. මේකේ දැන් හිස්තැනුත් තියෙනවා. ඔයාලා තේරුම් අරන් තනියෙන් ලියන්න පුළුවන් මේකට. හරි. හරි. ඊට පස්සේ අපි බලමු ආරෝහණ පටිපාටිය කියන්නේ මොකක්ද කියලා. හරි. ලියා ගන්න. අනුමාතෘකාවක් ආරෝහණ පටිපාටිය. ආරෝහණ පටිපාටිය. එතකොට ආරෝහණ පටිපාටිය කියන එක විස්තර කරන්න යන්නේ. හරි. එතකොට ලියන්නේ අපි කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව ලෙස පෙළ ගැස්වීම. හරි. එතකොට අගය අපිට ඕනේ අගය. ලියන්න පල්ලෙහාන් සංඛ්‍යාවල අගය සංඛ්‍යාවල අගය වැඩිවන ආකාරයට සංඛ්‍යාවල අගය වැඩිවන ආකාරයට
ලියා දැක්වීම ලියා දැක්වීම ආරෝහණ පටිපාටිය ආරෝහණ පටිපාටිය ආරෝහණ පටිපාටිය ලෙස හැඳින්වේ. වැඩි වෙන පිළිවෙලට ලියන්න ඕන. හරි. තමයි ඉලක්කම් ටිකක් දෙන්න උදාහරණයක්. හරි. ඉලක්කම් කීපයක් දෙනවා. ඒක ආරෝහණ පටිපාටියට පෙළගස්සන්න යන්න. අපි බලමු මේ ඉලක්කම් ටික මම තැනින් තැන දෙන්නේ. එතකොට ඒක ආරෝහණ පටිපාටියට ලියන්න තියෙන්නේ. හරි. 5 ඊට පස්සේ බලමු. 5 ඉලක්කම ඊට පස්සේ බිඳුව ඊට පස්සේ 7 2 3 මම ඇද්දට ඉලක්කමක් දාන්නම් මේ ටික සටහන් කරගන්න 10 හරි මේක ආරෝහණ පටිපාටියට පෙළ ගැස්සුවා යන පහත දැක්වෙන සංඛ්‍යා පහත දැක්කේ උදාහරණයක් පහත දැක්වෙන සංඛ්‍යා ආරෝහණ පටිපාටියට පෙළ ගස්වන්න ආරෝහණ පටිපාටියට පෙළ ගස්වන්න එහෙනම් මේක ආරෝහණ පටිපාටියට පෙළ ගැස්සුවාම වැඩි වෙන පිළිවෙලට අගය වැඩි වෙන පිළිවෙලට දාන්න ඕනේ. එහෙනම් වැඩි වෙන පිළිවෙලට ලියන්න කිව්වම මුලින් ලියන්න ඕනේ කුඩාම එක්කෙනා. මේක ඉන්න කුඩාම එක්කෙනා බිංදුව. ගමාවක් දැම්මා. හරි. ලියමු. බිංදුව කමාව ඉන්නේ නේ. එහෙනම් මම පල්ලෙහාන් ලියන්නම් මේක ආරෝහණ පාටියට කොහොමද ලියන්නේ කියලා. පෙළගස්සලා තියෙන්නේ. එතකොට ලියන්න ඕනේ මුලින්ම කුඩාම එක්කෙනා මේකේ. කුඩාම එක්කෙනා බිංදුව. මෙතන ඉන්නේ බිංදුව. ඊළඟට කුඩාම එක්කෙනා 2. ඊළඟට කුඩාම එක්කෙනා 3. ඊළඟට කුඩාම එක්කෙනා 5. ඊළඟට කුඩාම එක්කෙනා 7. ඊළඟට කුඩාම එක්කෙනා 10. මෙන්න ආරෝහණ පටිපාටියට පෙළගස්සලා තියෙනවා. හරි. සටහන් කරගන්න. ආරෝහණ පටිපාටිය කියන්නේ ආයි කියන්න. අගය වැඩි වෙන පිළිවෙලට ලියා දැක්වීම. අගය වැඩි වෙන පිළිවෙලට ලියා දැක්වීම ආරෝහණ පටිපාටිය ලෙස හැඳින්වේ. අගය වැඩි වෙන පිළිවෙලට තමයි මම මේක සටහන් කරලා තියෙන්නේ. හරි. උදාහරණෙ දුන්නේ පහත දැක්වෙන සංඛ්‍යා ආරෝහණ පටිපාටියට පෙළගස්වන්න කියලා දුන්නාට පස්සේ සංඛ්‍යා ටික ලිව්වා. ඊට පස්සේ ආරෝහණ පටිපාටියට කියලා ලියලා වචනයක් ඊට ඉස්සරහෙන් මේ විදියට ලියන්න. ඊට ඉස්සරහෙන් ලියන්න. හරි. නැත්නම් දන්නේ නැහැ මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. මොකද ආරෝහණ සහ අවරෝහණ යන දෙක ආකාර දෙකටම අහනවා. එතකොට මේකේ උත්තරේ වඩාත් නිවැරදි මේ විදිහට ආරෝහණ පටිපාටියට කියලා ලිව්වා. ඊට ඉස්සරහෙන් ලිව්වා අපිට අවශ්‍ය දේ. හරි. අවශ්‍ය පිළිතුරු ලිව්වා. හරි. සටහන් කරගන්න. ඊළඟට අනුමාත්‍රකාව අවරෝහණ පටිපාටිය. අවරෝහණ. දැන් ආරෝහණ කියලා කෙනෙක් ඉන්නවා පටිපාටියක්. ඊළඟට අවරෝහණ. අවරෝහණ වෙනවනේ. අවරෝහණ පටිපාටිය. හරි. අනුමාත්‍රකාව අවරෝහණ පටිපාටිය. හරි. හරි. එතකොට මෙන්න මේවා මේ කියන්නේ දැන් එකක් ලියුවා වැඩි වෙන පිළිවෙලට. මේක ලියන්නේ එහෙනම් අඩු වෙන පිළිවෙලට. අගයන් අඩු වෙන පිළිවෙලට තමයි මේකේ පෙළ ගස්සන්නේ. ඒකේ අර්ථය ලියා ගන්න. අගය අඩු වෙන පිළිවෙලට අගය අඩු වෙන පිළිවෙලට අගය අඩු වෙන පිළිවෙලට
පෙළ ගැස්වීම අගය අඩු වෙන පිළිවෙලට පෙළ ගැස්වීම නැත්නම් ලිවීම එහෙම ලියන්න පෙළ ගැස්වීමට වඩා ඒක වචනයක් පැහැදිලි නම් අගය අඩු වෙන පිළිවෙලට ලිවීම අවරෝහණ පටිපාටිය ලෙස හැඳින්වේ. අවරෝහණ පටිපාටිය ලෙස හැඳින්වේ. හරි. මම ඉලක්කම් කීපයක් ඒකට දාන්න. හරි. මම ඒකට 5 ඊළඟට ඍණ 6 ඊට පස්සේ ඍණ 5 මම ඍණ සංඛ්‍යාත් ඒකට දානවා. 10 6 ඍණ 9 ඍණ සංඛ්‍යාත් ඇතුළත් කරලා ඒකට මම ලිව්වා. අරකට මම දෙන්නේ නැහැ. බලමු ඉස්සරහට. හරි. ආයි මම මේ වචනේ කියන්න දුන්න එක. අගය අඩු වෙන පිළිවෙලට ලිවීම අවරෝහණ පටිපාටිය ලෙස හැඳින්වේ. අවරෝහණ පටිපාටිය ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ උදාහරණයකට ලියා ගන්න. පහත දැක්වෙන සංඛ්‍යා අවරෝහණ පටිපාටියට පෙළ ගස්වන්න. පහත දැක්වෙන සංඛ්‍යා අවරෝහණ පටිපාටියට පෙළ ගස්වන්න. අවරෝහණ පටිපාටිය ලියන්න කිව්වහම මේක මම අරගෙන මම ලියනවා මේකේ අගය එන්න අඩු වෙන්න ඕනේ. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ වැඩි ඉලක්කම, ලොකු ඉලක්කම. වැඩි ඉලක්කම කියන්නේ ලොකුම ඉලක්කම. ලොකුම ඉලක්කම මේ ගොඩෙන් ඉන්නේ. හරි. මේ ටික ගත්තොත් වෙනම ගන්නම්. හරි. මෙයාගේ ලොකුම සංඛ්‍යාව 10. හරි. ඊළඟට ලොකුම ඉලක්කම. මුලින් ධන සංඛ්‍යා තමයි ලියන්නේ. ඊට පස්සේ 6. හරි. ඊට පස්සේ ලොකුම එක්කෙනා 5. හරි. ඊට පස්සේ ලොකුම එක්කෙනා ඍණ 5. ඊට පස්සේ ලොකුම එක්කෙනා ඍණ 6. ඍණ 6. ඊට පස්සේ ඍණ 9. හරි. මේ පෙළ ගස්සලා තියෙන්නේ මම ওই සංඛ්‍යා රේඛාවේ දකුණේ ඉඳන් වමට. දකුණේ ඉඳන් වමට. හරි. සටහන් කරගන්න එක. එතකොට මේකේ අපි අද කතා කරේ නිකිල සංසන්දනය කියන කොටස කතා කරේ. හරි. එතකොට ඒකෙදි අපි සංකේත දෙකක් ඉගෙන ගත්තා. එතකොට මේ සංකේත දෙකේ නම් දෙක මතක තියාගන්න ඕනේ. එතකොට වඩා විශාල සහ වඩා කුඩා කියන සංකේත දෙක. හරි. ඒවයි නම් වෙනස් කරගන්න එපා. දීලා තියෙන පිළිවෙල තමයි. මේකේ අහලා තියෙනවා මෙතනත් අහලා තියෙනවා ප්‍රශ්න කීපයක්. ඒවට ඔක්කොටම පිළිතුරු ලියන්න. එතකොට මේ වගුවක් දීලා තිනවා ඔයගලන්ට කියුට් එකෙත් මම වගුවක් දීලා තිනවා. මේ විදිහට ඉඩ දීලා තිනවා. බලන්න මේ ලියලා තියෙන විදිය. මේ විදිය ලියන්න අනිවාර්යෙන් කමා ලකුණ දාන්න නැත්නම් අදහස වෙනස් වෙනවනේ. සිංහලනේ. හරි. සිංහලෙන් අපි ලියනකොට වෙන් කරන්න එපා. එතකොට මේකේ කමා ලකුණක් දාලා ලියන්න වෙනවා. සංකේත වලට අදාළ නිවැරදි වචනය දෙන්න. නිවැරදි වචනය සටහන් කරන්න. හරි. ඒ විදිහට මේවා හිස්තැන් පුරවන්න සුදුසු ඉලක්කම් දාන්න. හරි. විදිහට මේව සම්පූර්ණ කරගන්න ලබන සතිය පන්තිය ඉරිදා උදේ හවස තියෙන පන්තිය උදේ 6ට ගන්නවා. 6 ඉඳන් 8 වෙනකම් කරනවා. හරි. 6 ඉඳන් 8 වෙනකම් 8ට කිට්ටු වෙනකම්ම කරනවා. හරි. මේකේ අභ්‍යාස 5යි 3 අභ්‍යාසයේ 5 කියන පාඩම ඉවර කරන්න. සම්පූර්ණයෙන් අවසන් කරන්න. හරි. මේ එන අදට පන්තිය නතර කරනවා. වීඩියෝ එකක් ඔයගලන්ට මේ දාන්නම් අද දවස් ඇතුළත දාන්නම් ටිකක් රැ වෙනවා වීඩියෝ එක දානකොට. හරි. එතකොට ඊළඟ පාඩම තියෙන්නේ අපිට ඒකට ලෑස්ති වෙන්න බලාගන්න ඊළඟ පාඩම නිමාණය සහ වටීම කියන 6 වෙනි පාඩම තියෙනවා. 6 වෙනි පාඩම තියෙන්නේ මේකත් ලෑස්ති වෙන්න මොනවද කරන්න කියලා බලන්න. හරි. මේක කියව ගන්න පාඩමේ මොනවද හයිලයිට් කරලා තියෙනවා බලන්න. හරි. බලන්න පාඩම සම්පූර්ණයෙන් කියන්න අවශ්‍ය නැහැ මොනවද ඉගෙන ගන්නෙ වටීම නිමාණය අනිත් වචන දෙකක්. හරි. වැටීම සහ නිමාණය කියන්නේ. හරි. මේකේ එතකොට මේ වචනවල තේරුම් පල්ලෙහා වෙනම සටහන් කරලා ඇති. බලන්න රූප සටහන් ඇතුලේ තියෙනවා බලන්න. හරි. එතකොට මේ පාඩමට සූදානම් වෙන්න 6 වෙනි පාඩමට
උදානම් වෙන්නේ. එතකොට මේ පාඩමේ අපි අද ක්ලියර් කරා. ඉරිදා පන්තියේ තියෙනවා day 6ට. හරි? එහෙනම් නතර කරන්නම්. වීඩියෝ එකත් ඔයගලන්ට ඔබ දාන්න. හරි? එහෙනම් නතර කරනවා පන්තිය. හැමෝටම ආයිබෝවන්.